දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයිබෝන් සුබ දවසක් සුබ දවසක් ඔබ හැම දිනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා ඔබට රටට ඉතාමත්ම ඵලදායී තොරතුරු සමුදායක් අරගෙන අද සුභාරතයෙන් අපි කතා බහ කරන්නේ තවත් සුවිශේෂී ස්ථානයක ඉඳලා අපි දැන් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගල්කඩපතන ග්‍රාම නිලධාරී වසමේ වර්තමානයේ රටේ පවතින ඩොලර් අරමුදයට විසඳුමක් විදියට අපි කොහොමද නව ව්‍යාපෘති හදන්නේ විදේශින් මේ උපයා ගන්න අපි කොහොමද වැඩ කරන්නේ? ඒ ගැන කියද්දී ගම් නියම් ගම් වලට ගිහිල්ලා ඩොලර් උපයන විදේශින් මේ උපයන ක්‍රමවේදයන් සකස් කරන හැටි පිළිබඳව අපි හොයලා බැලුවා. මේ අපි කතා කරන්නේ එහෙම ඩොලර් උපයන ගමක් රටට සවියක් වන්නට දරන උත්සාහයක්. ඒක තමයි මේ ගල්කඩපතන ග්‍රාමයේ තියෙන සුවිශේෂී භාවය. අද සුභාරතී ආරම්භ කරද්දී අපි තාම ගෞරවයෙන් නමස්කාර පූර්වක අපේ ගෞරවනීය මහා සංඝරත්නය පිළිගනු ලබනවා. අපිත් එක්ක මේ මොහොතේ වැඩ සිටින ගල්කඩපතන ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය ගල්කඩපතනේ ඉමල රතන අපේ නායක ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපිත් එක්ක සහභාගී වෙනවා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා නන්දන ගලබඩ මැතිතුමන්, වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමිය අපිත් එක්ක මේ මොහොතේ රැඳී සිටිනවා ශාලිකා නෙදකුමාර මහත්මිය, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන් එල්.එච්.ඒ.සී කුමාර මැතිතුමන්, සහකාරාධ්‍ය සැලසුම් වලපනේ කේ.එම්. ජී.බී. කැකුලන්දර මැතිතුමන්, ගල්කඩපතන ග්‍රාම නිලධාරීතුමන් තුෂාන්ත කොඩතුවක් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. සංවර්ධන ධාරණී නදීකා රණසිංහ මහත්මයාත් අපේ එක්ක ඉන්නවා. අපි තාම ගෞරවයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව සියලු දෙනා පිළිගනු ලබනවා. විශේෂයෙන් අපි කැමති කතා බහ කරන්න අපි මේ ප්‍රදේශයට ආවට පස්සේ විහාරස්ථානත් සමග බැඳුණු ගමේ එකමුතුව නැත්නම් ගම වටා තිබෙන ආර්ථිකය හැදෙන හැටි, අපේ නිෂ්පාදන කර්මාන්ත ගමේ ඉදිවෙන ආකාරය, ඔවුන් වැඩ කරන ආකාරය ගැන අපිට බලන්න හැකියාවක් ලැබුණා. අපි හාමුදුරනේ කොහොමද පන්සලත් එක්ක බැඳුණු අපේ ගමේ මේ ගමේ ජනතාවගේ දායකත්වය, ආර්ථික මෙහෙයුම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්. ඇත්තෙන්ම පළමුවෙන්ම අපි සිහිපත් කරන්නට ඕන මුලින් දැනට අවුරුදු 5කට 6කට වගේ පෙර ආතුව මේ ගම්මානවල විශේෂයෙන්ම මේ ගමේ ආර්ථික මට්ටම ගත්තොත් අපි දන්නවා මේ ශුද්‍ර මූල්‍ය ආයතන විසින් බොහෝ ණය අරගෙන අපේ ගම්වාසීන් හරි අපහසුතාවයට පත් වෙලා සිටියා. ඊට පස්සේ අපි ග්‍රාම නිලධාරීතුමත් එක්ක අපි මූලිකව සාකච්ඡා කළා මේ ප්‍රශ්න සම්බන්ධව. ඉතින් මේ මූල්‍ය ආයතන වලට මිනිස්සු හිරවීම තුළ ලොකු ප්‍රශ්න මතුවුණා. එකක් ආර්ථික ප්‍රශ්නේ දැඩි ලෙස ආර්ථික ප්‍රශ්න මතුවෙනවත් එක්කම පවුල් අතරත් නොයෙකුත් විදිහේ ගැටලු ඇති වුණා. පවුල් පවා විනාශ වෙන ස්වභාවයක් අපි දැක්. මව්වරු විදේශගත වීම, ඒ වගේම වෙනත් විදිහේ රැකියාවලට නිරත වීම, ඒ වගේම ගම්මානයේ අතහැර යාම ආදී දේවල් නිසා අපි දැක්කා දරුවන්ට ලොකු විශාල පාඩුවක්, ඒ වගේ මේ දරුවන්ට නොයෙකුත් විදිහේ හිරිහැර පීඩා වෙන ස්වභාවයක් අපි දැක්කා. ඉතින් ඒ නිසා ඒ දිනවල අපි කතා කළා අපේ ග්‍රාම නිලධාරීතුමා, ඒ වගේම සංවර්ධන නිලධාරීතුමියත් සහ අනිකුත් මේ ගම්මානයට රාජකාරී කටයුතු වලට සම්බන්ධ වෙන නිලධාරීත් එක්ක අපි සාකච්ඡා කළා. මෙන්න මේ විදිහේ දැනට මේ ගම්මානයේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේදී අපි මොන වගේ උත්තරයක්ද අපි හොයන්න ඕන කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. එතුමාලා ඊට පස්සේ සාකච්ඡා කළා අපි එහෙනම් මේ ස්වයං රැකියා ගම්මානයට අපි බිහි කළා, අපි අවස්ථාව සලසා දෙමු කියලා. ඉතින් ඒ අනුව තමයි අපට ගම්මානයට ඔය ස්වයං රැකියා ගම්මානයේ ආරම්භ කිරීම සඳහා කටයුතු සංවිධානය කරන්න යෙදුනේ. ඉන් පස්සේ අපි ග්‍රාම නිලධාරීතුමාගේ මැදිහත් වීමෙන් විශේෂයෙන්ම එවකට අපේ දිසාපතිතුමන්ලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ මාර්ගයෙන් ගම්මානයේ තුල මේ ස්වයං රැකියා කටයුතු ආරම්භ කළා. නොයෙකුත් විදිහේ ස්වයං රැකියා කටයුතු. ඉතින් දැන් අපි බොහොම සතුටටපත් වෙනවා. ඒ වගේ ඵල නෙලා ගන්න කාලය තමයි මේ වර්තමාන කාලේ, මේ අවුරුදු 5ක් ඒ වගේම 4ක් වගේ කෙටි කාලයක් තුල අපට මේ ආරම්භ කරපු ඒ ස්වයං රැකියාවල යම් ප්‍රගතියක් දකින්න තියෙන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්කම තියෙන නිසා මේ කටයුත්තේදී විශේෂයෙන්ම අපේ දිසාපතිතුමන්ලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ඒ වගේම අපේ ග්‍රාමානයේ
වර්තමාන ග්‍රාම නිලධාරීතුමා සංවර්ධන නිලධාරීතුමිය ප්‍රධාන මේ නිලධාරීන් විශාල කැපකිරීමක් මේ සඳහා කළා. ඒ වගේම වර්තමානයේත් කරනවා. ඒ නිසා තමයි මම හිතන විදිහට වර්තමානයේ අපේ මේ ගම්මානයේ යම්තාක් දුරට මේ ආර්ථික මට්ටමින් ඔසවා තබන්නට අපට මේ අවකාශය සැලසුණා කියන අදහස අපට තියෙන්නේ. ඒ නිසා මම මේ සියලු දෙනාට මේ වෙලාවේ ආශිර්වාද සිද්ධ කරනවා. අපේ ආඳුනේ වගේම දැන් මේ ගමේ ඉන්නවා විවිධ ජන කොට්ටාශයන්. අපි ශ්‍රී ලාංකිකයන් විදියට එකම රටක් විදියට අපි පෙළ ගැහිලා ඉන්නේ. ජනසංඛ්‍යාව ගත්තොත් වලපනේ ප්‍රාදේශීය කොට්ටාශයේ පවුල් 364ක් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා මේ වාසය කරනවා. අපේ ආඳුනේ මේ සමගිය එකමුතුව රටට මා හිතන ඔබ වහන්සේ කිව්වොත් හරිය වටිනවා. එතනදී මේ ආර්ථික ඒ වැඩ කටයුතුත් එක්ක අපි විහාරස්ථානයේ ආගමික කටයුතුත් අපි නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම අපි අන්‍ය ආගමික අයගේ කටයුතු තියෙනකොට ඒ කියන්නේ ඒ අයගේ යම් අවමංගල්‍ය කටයුත්තක් වේවා වෙනත් විදිහේ කටයුත්තකදී අපි මොනම විදිහකවත් ඒ අය ಜಾති ભેදයක් නොතකා ආගම් ભેදයක් නොතකා අපිට පුළුවන් මට්ටමින් අපි ඒ අයත් එක්ක සුහදත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ අයත් විහාරස්ථානයේ කෙරෙන මේ ආගමික කටයුතු වලදී ඒ අයට පුළුවන් මට්ටමේ මේ සඳහා දායකත්වයේ ලබා දෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන පසුගිය කාලේ අපේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු රාශියක් සිද්ධ කළා. අපි විහාර මන්දිරයේ ධර්මශාලා ඉදිකිරීම ආදී කටයුතු ඒ සඳහා එය ශ්‍රමදායකත්වයේ පවා ලබා දුන්නා. ඉතින් ඒ විදිහට මේ විහාරස්ථානයේ කරන කටයුතුත් එක්ක ඒ අය බොහොම සබදියාවෙන් කටයුතු කරනවා. එතකොට අර ආගමික බැඳියාවක් තියෙන නිසා අනිත් එක දැන් ආගමික නායකත්වයක් ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු සිද්ධ කරන නිසා ගම්වාසීන් විදිහට අනිත් අයත් ඒ අයත් එක්ක බොහොම සුහදත්වයෙන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඒකම මේ ආර්ථික වැඩසටහන් දැන් අපි මේ ස්වයං රැකියා ආදී කටයුතු මේ ගම්මානේ ආරම්භ කරලා තියෙන නිසා පොදුවේ ඒ කටයුතු එක ආගමකට එක ජාතියකට පමණක් සීමා නොවි පොදුවේ හැම කෙනාට මේ වරප්‍රසාදයේ ලබා දෙන්න ඒ වගේ මේ ස්වයං රැකියාවලට අවකාශය සලසා දෙන්න මේ කටයුතුත් කෙරෙනවා. ඒ නිසා මම දකින දේ තමයි ඇත්තටම ওই ಜಾති ભેද ආගම් ભેද ආදී දේවල් බොහෝ දුරට ඒවා නැති වෙනවා. අපි සුහදත්වයෙන් මේ හැමෝත් එක්කම කටයුතු කරනකොට ඇත්තටම ලොකු දියුණුවක් අපි දකිනවා. හොඳ අපේ හඳුනන ඇත්තටම බොහෝ පිං මේ අදහස් පෙළගැස්ම සුභාරතී සංවාද මණ්ඩපයේට අද අපිට එකතු කරලා දුන්නට. හොඳයි දැන් අපිත් එක්ක ඉන්නවා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා. රාජ්‍ය නිලධාරියෙක් විදියට දිස්ත්‍රික් ලේකම්වරයා විදියට වැඩ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ සංචාරක ආකර්ෂණයක් ආර්ථිකය අතින් ගත්තත් එහෙමයි. විවිධ ජන කොට්ටාශ නියෝජනය කරන දිස්ත්‍රික්කයක් පරිපාලනය කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. දිස්ත්‍රික් ලේකම්තුමා නන්දන ගල්වඩමයිතුමා අපි තාම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමා ආයිබෝන් කියලා. ආයිබෝන්. දැන් අපි ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ පුරා මේ සමස්ත ක්‍රමවේදයන්. අපි දන්නවා ආර්ථිකය, ජන ජීවිතය, සාමකාමී පරිසරය, අත්‍යවශ්‍ය සේවාවන් සම්පාදනය කිරීම, රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කිරීම මේ කාර්යයන් කොහොමද දැන් කරන්නේ මෙහි? මේ වෙනකොට රටේ තියෙන දැඩි ආර්ථික අර්බුදයත් එක්ක ඒක අපේ සාමාන්‍ය ජනතාවට වගේම රාජ්‍ය නිලධාරීන්ට දැනලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ට ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක්වත් නැහැ. නමුත් උන් රාජකාරී හරියට කරන්නත් ඕන මහජනතාව Tamanට උපරිම සේවා නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි වැඩ කරන දින ගණන සීමා වෙලා තිබුණත් වෙනදට වැඩි වේලාවක් ගනිමින් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කිරීම වෙනුවෙන් සියලුම නිලධාරීන් එකවන්නව වැඩ කරමින් ඉන්නවා. හොඳයි ඒ වගේම දැන් අපි ගත්තොත් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන. නැත්නම් ග්‍රාමීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ගමක් විදිහට සංවර්ධනය වීම. අපි දකිනවා ඔබේ ප්‍රදේශයේ ගල්කඩපතන ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙන. කොහොමද මේ ක්‍රියාවලිය කොහොමද ආරම්භ වුණේ? වර්තමාන තත්ත්වය කොහොමද? නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පසුගිය වර්ෂයේ අපි නිෂ්පාදන ගම්මාන 20කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරා. විශේෂයෙන්ම හඟුරන්කෙත, වලපෙනේ, නුවරඑළිය, අඹගමුව සහ කොත්මලේ කියන ප්‍රාදේශීය කොට්ටාස්වල මේ තුල ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදන 50කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙනවා. එතනින් සුවිශේෂී ගම්මානයක් කරනවා ගල්කඩපතන. මොකද කෝපි, ඇන්තෝරියම් සහ කුකුල් පාලනය කියන එක තමයි අපි මිලියන 7කට වැඩි ආධාරයක් ලබා දුන්නේ. නමුත් මේ වෙනකොට ගම්මානයේ තුල ගමේ විශේෂයෙන්ම අපේ නිලධාරීන්ගේ උනන්දු උපකාර මත අපේ කරු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ප්‍රාදේශීයකම්තුමිය ඇතුළු ප්‍රාදේශීයකම් කාර්ය නිලධාරීන්ගේ මඟ පෙන්වීමෙන් ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් ගම තුල දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ තුල ඇන්තෝරියම්, කෝපි, බිත්තර නිෂ්පාදනය, හරිත බෑග් නිෂ්පාදනය, පෙයාස්, කිරිගොවි කර්මාන්තය ආදී විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ නිසා මේ ගම්මානය පෙර තිබ්බ තත්වයට වඩා ජනතාවගේ ජීවන මට්ටම දැන් ඉහළ යමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුදයට එකම විසඳුම අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යන එක. ඒ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී ගල්කඩපතන ගම්මානය විශාල ආදර්ශයක් දෙන ආදර්ශමත් ගම්මානයක් හැටියට අපිට පෙන්වන්න පුළුවන්. හොඳයි දිසාවයිතුමා දැන් පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ නිෂ්පාදන වලට හොඳ මිලක් නියම කරගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම හොඳ වෙළඳපළක් හදාගන්න එක. ඒ සම්බන්ධතාවයට මොකද්ද තියෙන වැඩ
වැඩපිළිවෙල? එක් උදාහරණයක් ගත්තොත් මේ ගම්මානයේ අපේ ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි කෝපි වගාව. නව කෝපි ප්‍රභේදයේ කොපියා ඇරබිකා ලක්පැරකුම් කියන මේ කෝපි ප්‍රභේදයේ අපි දිස්ත්‍රික්කය තුළ උත්සාහ කරනවා අඩුම තරමින් පැල ලක්ෂ 40ක් හදාගන්න. අපේ තියෙන ග්‍රාමධාරී වසම් 491කින් 352ම කෝපි වගාව කරන්න පුළුවන්. අපිට මේ පැල ලක්ෂ 40 හදාගත්තොත් අපිට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 152 විතර මුදලක් රටට විදේශ විනිමය උපයා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් සූදානම් වෙලා ඉන්න කෝපි වගාවට. නැත්නම් කෝපි පැල තවාණක් එක්ක ඉදිරියේ ජය ගන්න වෙහෙස මහන්සි වෙන දිරිය කාන්තාවක් එක්ක. අය විශේෂයෙන්ම තමන්ගේ ජීවන තාලය තුල තමන්ට අහිමි වුණු දේවල් දරාගෙන කොමුරු අස්වද්දමින් දිරියෙන් වැඩ කරපු නිසාම ඇයට යකඩ ගැහණිය කියලා නමකුත් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ තාමත්ම හොඳ සුන්දර වචනයක්. එතරින් පැහැදිලි ඇගේ ධෛර්ය සම්පන්න භාවය කොහොමද කියලා. සුබදර්ශන කායිබොන්නවට. සුබදර්ශන. ඔබේ නම? මානෙල් සුබසිංහ. මාල් මහත්මිය ඇත්තරම ගත්තොත් මේ වගාවට නැත්නම් කුෂිකර්මාන්තයට දිරියෙන් නැගිටින්න කල්පනා කරේ ඇයි? පුංචි කාලේ ඉඳලම ගොවිතැන් කටයුතුත් එක තමයි මගේ මව්පියන් එක්ක ජීවත් වුනේ. ඒකම මම විවාහ වෙලා මේ ගමට ගිහිල්ලා එහෙත් මම කුඹුරු වැඩත් එක්ක තමයි ජීවත් වුනේ. ඒ කාල සීමාවේදී මගේ මහත්තයන් නැති වුණා අවුරුදු 20ක් වගේ කාලයකට පස්සේ. ඒ වෙනකොට ස්ථිර රැකියාවක් නොතිබෙන නිසා මට සිද්ධ වුණා එහෙන් මිදිලා ආපහු මගේ ගමට මෙන්න. මොකද මගේ තාත්තා විතරයි ගෙදර හිටියේ. ඉතින් තාත්තත් බලාගෙන ඉන්න කවුරුත් නැති නිසා මම ආපහු ගල්කට පතන ගමට ආවා. ඒ එනකොට මම ඇත්තටම එහෙ ගමෙන් කියලා මං ගෙනාවේ අහිංසක පොඩි ළමයි 3 දෙනෙකුයි සමෘද්ධි මුද්‍රේ විතරයි. ඒ අර මං කිසිම දෙයක් අරන් ආවේ නැහැ. ඒ ඇවිල්ලා මම මේ ගමේ කුලී වැඩ කරා. කුලී වැඩ කරගෙන ඉන්න අතරතුරේ අපේ ගමේ ග්‍රාම සේවක රාහමි දුප්පත් අය ගැන හෙව්වා ගොඩක්. පියන්තූරියන් වගාව කරගෙන හිටියේ. ඒ කරගෙන ඉන්න අතරතුරේ කෝපි බීජ අහුරක් මට දුන්නා මේ ටික ගෙදර ගිහින් තවන් දාන්න කියලා කිව්වේ. ඒ ටික හොඳට පැලුණා. පැල 5000ක් මං හදාගත්තා. ඒ වෙලාව හිතුන්නද වැඩක් නැහැ මේක කරලා අතහැරලා දාන්න ඕන මොකක්ද මේ කරන්නේ කියලා? නෑ මං අදහස මගේ කවදාකවත් තිබුණේ නැහැ. දැන් මේ කෝපි වගාවත් එක්ක ඔබට හිතෙන දැනෙන ඔබ දන්න අධ්‍යයනය කරලා තියෙන ව්‍යාපාරික තත්ත්වය නැත්නම් අලවි ආදායම් මට්ටම මොකද්ද බලාපොරොත්තුව? කොහොමද ඒක ඉස්සරහට වෙන්නේ? ඔව් මුදල් මතින් ගත්තාම ඇත්තටම ආර්ථිකය ගොඩක් හොඳයි. මම ටික ඇත්තට මේ ඉදිරි තැනකට ඇවිත් ඉන්නවා. මම අනාගතයේදී බලාපොරොත්තු වෙනවා මගේ සමෘද්ධි මුද්දරේ තව කෙනෙක් වෙනුවෙන් ඇත්තටම බාර දෙන්න. ඒ කියන්නේ හැමදාම මුද්දරයක් මත ඉන්නේ නැතුව තව කෙනෙකුට මේක උදව්වක් වෙනවා පිහිටක් වෙනවා. මගේ අනාගතයේ බලාපොරොත්තු තියෙනවා. දැන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගා කරන අස්වැන්න මේ ප්‍රදේශවල බාර ගන්න ගැනුම්කරුවන් හොයාගන්න කොහොමද? කවුද උන් සම්බන්ධ කරන්නේ? අපිට එහෙම කියද්දි හමු වෙනවා. ඒ තමයි කියෝතා කෝපි පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් ප්‍රියන්ත මහත්මයා. අයිබෝන්. අයිබෝන්. ඇත්තටම දැන් ඔබට තිබෙන කාර්යය සහ ඔබ ඉන්න නිලයින ශේෂ්ත්‍රය දිහා බැලුවොත් මේ කෝපි වගා කරන වගාකරුවන්ගේ අස්වැන්න නිවැරදි මිලකට කොහොමද ගැනුම්කරුවන්ට දෙන්නේ? පළමුව කියන්න ඕනේ මම 2016 වර්ෂයේ තමයි මේ ගම් ප්‍රදේශයට සම්බන්ධ වෙන්නේ. මට අවශ්‍ය වෙන්නේ ගුණාත්මක හොඳ කෝපි. අපනයනය කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කර ගැනීම ග්‍රාමීය මට්ටමේ සමීති සහ අනිකුත් ආයතන වලින් ලබා ගැනීම තමයි මම දැනට කරන්නේ. ගල්කඩපතන ග්‍රාම සේවා වසම සම්බන්ධ වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයට ඊට අදාළ වන රාජ්‍ය නිලධාරීන් සියල්ලම මට සම්බන්ධ වුණා මේ ගැනුම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා. ලංකාවේ අවසාන නිෂ්පාදකෙක් විදිහට තමයි මගේ ආයතනයේ කෝපි නිෂ්පාදන කටයුතු කරන්නේ. ඒතකොට මම ඍජුවම ගොවියත් එක්ක නිෂ්පාදනය ගැනුම්කාරය සහ අතරමැදියෙක් නොවන කෙලින්ම අගය එකතු කරපු නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීලා ඒ වෙළඳපොළේ අපනයන කටයුතු සිද්ධ කිරීම මා විසින් සිද්ධ කරනවා මගේ ආයතනය විසින්. මේක තමයි ක්‍රමවේදය. ඉතින් අපි මේ කතා කරන්නේ අද ගල්කඩපතන ග්‍රාමනිලධාරී වසමේ රට නැගිටින ආර්ථිකය හදන වෙහෙස මහන්සි වෙන වගාකරුවන්ගේ මේ දිරිය මිනිසුන්ගේ කතිකාවත. ඉසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි. අපි දැන් සූදානම් වෙන තවත් පැත්තකට මේ කතාව ගෙනියන්න. අපි කතා කරන්නේ දැන් දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන් LHAC කුමාරමයිතුමන් එක්ක. විශේෂයෙන්ම මේ සමස්ත ක්‍රියාවලිය දිහා බලනකොට වැදගත්ම කාරණේ තමයි මේ අපි කතා කරන ක්‍රමවේදය ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම, ඒ වගේම ජනතා සහභාගීත්වය, අඩු ආදායම්ලාභීන් සම්බන්ධ කර ගැනීම, මේ ක්‍රමවේදය සහ ඒ වගේම සැලසුම් අධ්‍යක්ෂතුමා අභියෝග හඳුනා ගැනීම සහ ඉදිරියට යාම කොහොමද වර්තමානයේ? නිෂ්පාදන ගම්මාන ආර්ථිකයක් හදනකොට එතන සංකල්පයක් විදිහට ගන්නේ එක් ගමකට එක නිෂ්පාදනයක් හෝ තෝරාගත් වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් තෝරා ගන්නවා. එතෙන්දී වෙන්නේ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ එතෙන්ට තාක්ෂණය
ඒ වගේම අපේ තියෙන සංකල්ප එක තැනකින් යොමු කරන්න පුළුවන් වීම. එතෙන්දී දැන් අපේ දිස්ත්‍රික්කයක් විදියට නිෂ්පාදන ගම්මාන විස්තරගෙන තියෙනවා. එතෙන්දී පවතින නිෂ්පාදනය වැඩි දියුණු කිරීමක්, අලුත් නිෂ්පාදනයක් එකතු කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී තියෙන අභියෝගය තාම වැඩි. මොකද ඒ නිෂ්පාදන ගම්මානයේ තියෙන්නේ එක ලෙවල් එකක. ඒ ස්ථානෙන් අපි උඩට ගන්න වෙනවා. උඩ ගන්නකොට තාම අපිට අඩු ආදායම්ලාභී පවුල් ටික තමයි අපිට මුණ ගැහෙන්නේ. එතෙන්දි තමයි දැන් මේ අඩු ආදායම්ලාභී පවුල්ගේ දැනුම තමයි අපිට ලොකුම අභියෝගය වෙන්නේ. අඩු ආදායම්ලාභීන්ගේ ආකල්පමය වෙනස ඇති කරලා මේක කොහොමද අපි නිෂ්පාදන ආර්ථිකයකට යොමු කරන්න කියලා. දැන් මේ කඩපතන ග්‍රාම නිලධාරීව අසමේ හොඳ මඟ පෙන්වීමෙන් එයාලට ඒ දැනුම ලබා දෙමින් මේ ඉන්න අඩු ආදායම්ලාභීන්ගේ ආකල්පමය වෙනස ඇති කරන්න කටයුතු යොදලා තියෙනවා. නිෂ්පාදන ගම්මාන 22ක් දැනට ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙනවා. එතෙන්දි දැන් අපි මෙහෙවන්නේ ඒ ගම්මාන ටික අපනයන ඉලක්කය කරගෙන ඒ නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්න. හොඳයි, පැහැදිලි කාරණේ. ඇත්තටම අපි මේ ගමේ සංචාරය කරා අපිට දැක බලා ගන්න හැකියාව ලැබුණා. ඔවුන්ගේ උනන්දුව, උත්සාහය, සියලු දෙනාගේ සහයෝගය, එක ගමක්, එක රටක්, එක ආර්ථිකයක් බෙදීම් වලින් තොරව වුන් වැඩ කරන ආකාරය තාම ප්‍රශංසනීයයි. අපි ඒ දුටු නිසා ඔබට කියන්න පුළුවන් කමක් තිබෙනවා. අපි දැන් එන්නේ තවත් ඉතාමත් වැදගත් තැනක. ඒ තමයි වලපොනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව රටේම කතිකාවතක් තියෙන වෙලාවක ඒ කාර්යයට හොඳ ඉඩක් සලසා දෙන ව්‍යාපෘතියක් ගැන කතා කරන්න. අයිබන්, ඔබේ නම, ගම කියලා අපි කැමති දැනගන්න මේ ව්‍යාපෘතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මගේ නම ඩී.ඒ. පත්මසිරි, ගල්කඩපතන ගම. අපිට නුවරඑළිය දිසාපතිතුමා මගින් ටැනල් 30ක් හම්බෙලා තියෙනවා මේ ගම්මානයේට. ඒ ටැනල් 30න් අපි ගම්මානයේ නයිමිරිස් නිෂ්පාදනය කරන්නේ. ඒ කරනවම ඒකේ බීජ නිෂ්පාදනය කළා මුළු රටටම දැනෙන විදිහට අපි බීජ නිෂ්පාදනය කළා ඉවරලා රටට බෙදා හැරීමට තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. කොහෙද දැන් මේ ව්‍යාපෘතිය කරන්න සූදානම් වෙන්නේ? ව්‍යාපෘතිය මුළු ගමම ගල්කඩපතන ගම්මානේ තමයි මේ ටැනල් 30ම ව්‍යාපෘතිය තියෙන්නේ. දැන් මොකක්ද තත්ත්වයේ ව්‍යාපෘතියේ? දැන් අපිට කරගෙන යනවා. දැන් නයිමිරිස් පැල දැන් සාමාන්‍ය ප්‍රමාණය තියෙන්නේ. ඒකේ අපි නයිමිරිස් කරලා සහ බීජ නිෂ්පාදනය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ. පාර්ශ්වකරුවන් තෝරාගෙන අවසන්ද? ඔව්, දැන් 30 දෙනෙක් වගේ ඉන්නවා අපි කණ්ඩායමේ. ඔවුන්ට ලබා දෙන තවත් පහසුකම් මොනවද එතකොට? පහසුකම් දෙන්නේ අපිට දැන් ටැනල් ටිකේ රෙදි ටික උඩට අරන් ගන්න තියෙනවා. ඒ ටික අරගෙන ඒ ටික අපි හොඳට කරගෙන යනවා මේ සියලු දෙනා එකතු වෙලා. අලවිය බලාපොරොත්තු වෙන්නේ කොහෙද? අලවිය අපි ලංකාවේ පමණක් නෙවෙයි පිටරටත් බීජ නිෂ්පාදනය යැවීමට බලාපොරොත්තු වෙනවා. ඩොලර් හිඟයක් තිබෙන මේ වෙලාවේ ඊටමත් වැදගත් කාරණා තමයි විදේශීය විනිමය අපේ රටට ගෙන්නා ගන්න එක. එවන් තැනක ආරම්භ වන මේ කාර්යයට අපි සුබ හදනවා. අපි යලි දවසක කතා කරමු මේ ප්‍රගතිය පිළිබඳව. බොහොම ස්තුතියි. අපි දැන් වලපොනේ ප්‍රාදේශීය ලේකම් තුමිය අපි එක්ක ඉන්නවා. අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කොහොමද මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ? ඒ වගේම විහිදුණු පරිසරයක්, කඳු, පල්ලම්, මේ හැම දෙයක්ම තියෙනවා. එතෙන් යාම් මීම් ලේසි නෑ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය කිරීම ඒකත් ලේසි නෑ. එතකොට මේ කාරණේ ගැන අපිට වඩා හොඳින් අය දන්නවා. මේ වලපොනේ ප්‍රාදේශීය ලේකම්තුමිය ශාලිකා ලිඳකුර මහත්මිය ආයිබෝන්. ආයිබෝන්. කොහොමද අර මා කියූ කාරණා ටික, නිෂ්පාදන ක්‍රියාවලිය, ආර්ථික සැලසුම, මහ ජනතාවගේ සහයෝගය, ගමේ ජනතාවගේ ක්‍රියාවලිය කොහොමද? විශේෂයෙන්ම ගල්කඩපතන ග්‍රාමය ගත්තාම වලපනේ කොට්ටාශයේ තියෙන මේ ඇත්තටම දුෂ්කර ග්‍රාමයක්. රාජකාරී කිරීමේදී සහ ඇත්තටම මේ ග්‍රාමීය මහජනතාව ගත්තත් ඇත්තටම ගොඩාක් දුෂ්කරතාවෙන්, ඒ කියන්නේ මහා මාර්ග පාසුකම් මේ වගේ කිසිම දෙයක් නැතුව තමයි මේ ගම්මානේ ජීවත් වෙන්නේ. එතකොට මේ ගම නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම ඒක තමයි මූලික උනේ. එතකොට මේගොල්ලෝ විශේෂයෙන්ම ස්ව උත්සාහයෙන් නැගී සිටින ගම්වැසියන් පිරිසක් බිහි කිරීම තමයි ඇත්තටම මේ සංකල්පය අපේ මෙහි සංකල්පය වෙලා තිබුණේ. එතකොට මේ අය ස්ව ශක්තියෙන් නැගී ඉඳලා තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම ශක්තිමත් කිරීම තමයි මූලික පරමාර්ථය උනේ. එතෙන්දී මහජනතාවගෙන්, මේ ගම්වැසියන්ගෙන්, විශේෂයෙන් විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන්, අපේ නිලධාරීන්ගේ එකමුතුවෙන් ඇත්තටම මේ අපිට නිලධාරීන් විදිහට අපිට විතරක් මේ කාර්යය කරන්න බෑ. මොකද මේ ඉන්න ගම්වැසියන්ගේ සහාය අපිට නොලැබුණොත් මේ කාර්යය හරියාකාරව කරන්න වෙන්නේ නැහැ. නමුත් මේ සියලු ගම්වැසියන් මේ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා සහ මේ ලබා දෙන ව්‍යාපෘති හරි ඒ පිළිබඳ ලබා දෙන ඒ සියල්ලදීම ඇත්තටම ධනාත්මකව හිතලා මේ කිසිම කාර්යයකට බෑ කිව්වේ නැහැ. ඒගොල්ලෝ ඒ කාර්යයන් වලදී Tamanට පුළුවන් උපරිම සහාය එදා ඉඳලා දැන් අදටත් ලබා දෙමින් ඉන්නවා. ගමේ ජනතාව ගැන සහ මේ ක්‍රියාවලිය ගැන ප්‍රාදේශීය ලේකම්තුමියගේ අදහස ඒ
එකතු වී සියපත් පිපෙන කාලයයි පටු පවුරු බිඳ වැටි මව්බිම එකම යායවේ මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ සාමයේ සෞභාගයේ සාදයේ ප්‍රසාදයේ සියපතම එකතු වී සියපත් පිපෙන කාලයයි පටු පවුරු බිඳ වැටි මව්බිම එකම යායවේ පද ගලන වෙලාවයි සුදු පරි පියාපත් චාමර සලන වෙලාවයි මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ මල් පොකුරු ගෙහි එක නතුවක එකද හිනාවේ මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ සියපතම එකතු වී සියපත් පිපෙන කාලයයි අතු පවුරු බිඳ වැටි මව්බිම එකම යායවේ මේ නව ප්‍රභාතයයි රන්වන් අරුණ ගලායේ සාමයේ සෞභාගයේ සාදයේ ප්‍රසාදයේ සියපතම එකතු වී සියපත් පිපෙන කාලයයි පතු පවුරු බිඳ වැටි මව්බිම එකම යායවේ මහන්සියෙන් දිරියෙන් වැඩ කරන මිනිස්සු අපේ රටේ ආර්ථිකය කොයිතරම් ශක්තිමත් කරනවද? සමහරවිට අපිට දැනෙන්නෙත් නැහැ. ඒ නිසා ටිකක් ඇඟපත හොලවලා දහඩිය ඉහළලා වැඩ කරන්න ඕනේ. අපි හැමෝම රටක් විදියට. දැන් අපි ඉන්න වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගල්කඩ පතන ග්‍රාමනිලධාරී වසම කියන්නේ එහෙම විශාල පිරිසක් මහන්සි වෙලා දුක් විඳලා වගාව සාර්ථක කරගත්තු අය. WM සුගතපාල මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්. හැමෝටම සුබ උදෑසනක්. ඔව්. ඇත්තටම දැන් වගා කරන්න ගත්තේ කොයි කාලෙද? මම දැනට අවුරුදු 35ක් 36ක් වගේ කාලය තුල ඉඳලම ගොවිතැන් කරනවා. තරුණ කාලේ සිට වගා කරනවා. තරුණ කාලේ ඉඳලම. ඔව්. මොනවද මුලින්ම වගා කරේ? මුලින්ම වගා කරේ වී ගොවිතැන. වී ගොවිතැන සාර්ථකුනේ නැහැ. මොකද හේතුව? හේතුව සීතල වැඩි. අස්වැන්න අඩුයි. සත්තුන්ගෙන් කුරුල්ලන්ගෙන් පවා හිරියර වැඩි. ඊට පස්සේ ඒක අතහැරලා බැස්සා එළවලු ගොවිතැන. එළවලු ගොවිතැන සාර්ථකව කරන්න ගියා. දැන් මොනවද වගා කරන එළවලු? දැනට මං හදලා තියෙනවා ලීස්, බීට්, කැරට්, බෝංචි, මෑ, අල බතල එවැනි දේවල් හදලා තියෙනවා. දැන් මේ එන මාර්ගයත් තරම් පහසු මාර්ගයක් නෙවෙයි එතෙන්ට එන්න තියෙන්නේ. තරමක් දුෂ්කර දැන් ටිකක් කොන්ක්‍රීට් පාරක් හැදුණු තැනක්. එතකොට මේ තැන සිට වගා කරන්න අමුද්‍රව්‍ය ගේන්න ප්‍රවාහනය කරගන්න අපහසුයක් උන් නැද්ද? මට එච්චරම අපහසුතාවයක් උන්නේ නැහැ. මං කරබරින් තමයි ඉස්සල්ලාම ගෙනාවේ. ඊට පස්සේ ඩිංගෙන් ටිකින් ක්‍රමෙන් ක්‍රමෙට දිනුන පටන් ගත්තට පස්සේ ඔය වීල් එකකින් අරින් මේ වලු ටිකක් ගේනවා. මේ බෝංචි කෝටුවක් පවා මම රුපියල් 10ක් යනවා මට මෙතෙන්ට ගේන්න. මේ වැටි මාරි ඊට පස්සේ තමයි මම මේ ඒව හැදුවේ. දැන් මං කෝටුත් මගේ වත්තේම ඇතුළෙම තියෙනවා. ඉතින් ඒ වගේ ගන්න කොළ වලින් තමයි මම පොහොර හදන්නේ. බෙහෙත් හදන්නේ. ඕක ගන් සූර්යා හර තියෙන්නේ. ඒක කාබනික පොරෝගාවක් කරනවා. අනිවාර්ය. හැම කෑල්ලකටම මේ මං හදලා තියෙන්නේ. දැනට හදලා තියෙන්නේ ඊළඟ කන්නේට. හොඳයි. දැන් වගා කරන්නේ මොන වගේ දේවල්ද මෙහි? මෙහි හැම භෝගයක්ම හැදෙනවා. නම් කිව්වොත් ලීස්, බීට්, කැරට්, මාළු මිරිස්, බෝංචි, මෑ, දඹල, අර්ථයපල් අල, මඤ්ඤොක්ක ඕනි දේවල් හැදෙනවා. හොඳයි. දැන් වගා කරගෙන යද්දී අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් නැත්නම් ප්‍රාදේශීය කොට්ටාශය යටතේ ගමේ නිලධාරී මහත්වරු කොහොමද ලැබෙන සහයෝගය? අනිවාර්යයෙන්ම සහයෝගය ලැබෙනවා. මං එයාලට කෝල්යක් දුන්නත් අපේ කොටුව බලන්න එනවා. ඒක ගොවියන සේවයත් එහෙම වෙනවා. අපේ සමුද්‍රි නියාම මේ තුමියත් ඒ වගේම තමයි. එතකොට ගොවි නියාම එකත් ඒ වගේම තමයි. අපේ රාලාමිත් ඒ වගේම තමයි.
අපි මල් පැලයක් මීට කලින් හැදුවේ මුලත් එක්ක ගලවලානේ. මෙතුම අපි එක්කන් ගියා මේ කොහෙද හග්ගල මල් වත්තට. එතෙන් ගිහලා අපිට පොඩි ට්‍රේනින් එකක් දුන්නා. පුහුණුවක්. ඊට පස්සේ ඒ පුහුණුවෙන් තමයි ඉගෙන ගත්තේ මම හඳ කපලා මේ දැල්ලෙන් තවන් දාලා ඒකෙන් පළගන්න. අපි මීට කලින් මුලත් එක්කම හැදුවේ. ඔව්. සාර්ථක වගාකරුවෙක් මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. ඇත්තටම දැන් අපේ රටේ ජනතාවට අහන් ඉන්න අයට මොකද්ද කියන්න පුළුවන්? තමන්ගේම වගාවක් කරගත්තට පස්සේ මොකද්ද දැන සතුටට ආර්ථික වාසිය? ආර්ථික වාසිය කියන්නේ තමන් මේ විදිහට ගොවිතැනක් කරගත්තොත් කෙනෙකුට අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. කඩේකට ගිහිල්ලා දැන් අපේ ගෙදරට නෑදෑයන් කීප දෙනෙක් ආවා කියන්නකෝ. එළවලු 7-8කින් මට කැම වෙලක් දෙන්න පුළුවන්. හාල් විතරයි මට සල්ලි වලට ගේන්න තියෙන්නේ. සෑම දෙයක්ම මගේ කොටුවේ තියෙනවා. ඉතින් ඒ ගැන මම සන්තෝෂයි. මේ විදිහට එන්න හේතුව අපේ ග්‍රාම සේවක මහත්තයා අපිට අතහිත දුන්නා. දැන් මම කෝපි වගාවක් කරගෙන යනවා. ඒ කෝපි වගාවේ මගේ ඒ බීජ. මේ බෝන්චිත් මගේ බීජ. මුල්ලේ ඉඳලම අග වෙනකන් කරල් තියෙන ගස් වලින් තමයි මේ බීජ අරන් තින්නේ. ඊට පස්සේ ඒව ඇට ඉවත් කරගෙන ඇට ටික වෙනම තියාගෙන ඉන්නවා. අර බෑග් එකේ තියෙන එකක තියෙන්නේ සලාද. සලාද ඇට. කියන්නේ අබ ටිකක් මම කලින් ගෙන්න. අබත් මම හදනවා. ස්වයං පෝෂිතයි. අවංගොම්. දැන් ඕනනම් මට ඒක අරන් පෙන්වන්න පුළුවන් මේ වහලා දින්න ඕනවද කියලා. හොඳයි. වගා කරද්දී එන කෘමි හානි නැත්නම් වගා හානි පාඩු මේවා සමනය කරගන්න කොහොමද ඔබ කටයුතු කරන්නේ? ඒකට මුලදී මම කඩින් බෙහෙත් පොරගෙන ගියවුවා. දැන් මම බෙහෙත් හදලා තියෙනවා. හොඳයි. දැන් දිරියෙන් නැගිටින කෙනෙක්ට එහෙම හිතන කෙනෙක්ට මොකද්ද ඔබතුමා දෙන පණිවිඩය? පණිවිඩයක් දෙනවා නම් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගේ ළඟට ආව නම් මට පුළුවන් එයාලට කියලා දෙන්න. අවංගොම කියලා දෙනවා. හොඳයි. දැන් අපි වහන් ඉන්න අයට, රටේ අයට මොකද්ද කියන්න පුළුවන්? වගාවක් කරනවා නම්, මහන්සි වෙනවා නම් දිරියෙන් නැගිටින්න පුළුවන් කොහොමද? කම්මලි වුණොත් නම් බෑ. මම අද උදේ 6ට නැගිට්ටේ. මේ පැත්තට සෑහෙන්ට මේ පින්න වැටෙනවා. සෑහට ටෝච් එක ගහුවම අර මේ කේල් ගස් වල කොළ එහෙම සුදු පාටයි. එළවලුත් ඒ හා සමාන. උදේ 6ට නැගිටලා මං කරන්ට් එක නැති දවස්වල ගෙනියක් තියෙනවා මල්ගේ. සීතලේ කොහොමද වැඩ කරන්නේ? සීතල නෑ. සීතල නෑ. අනේ නෑ මට නන්නේ. සීතල නැද්ද දැන් ගානක් නැද්ද? කොහොමත් මට සීතල දැනෙන්නේ නැහැ. හොඳයි කියන්න. මම උදේ පාන්දර මේ පින්න සෝදාරිනවා. පින්න ෂේදුවේ නැතිනම් මේ බ්ලයිට් එක වගේ අර අවුවටයි අර පින්නටයි දෙක පිට් වෙනවා. පිට් වුණාම අර කොළ නිකන් පිච්චිලා යනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒක නිසා උදේට පින්න සෝදන්න ඕනේ. සෝදලා තමයි දෙවනුව වතුර වැඩිපුර දාන්න ඕන නම් දාන්නේ. සරුසාර වගාවක් කරන තැනක් මේ. එයාගේ හිතත් හරි සුන්දරයි. අවංක මිනිස්සු. එනිසා ලෝකෙට කියන්නේ ඇත්ත. ඉන්න තැනට ආවම ආදරෙන් පිළි අරගෙන තියෙන දෙයක් කන්න දීලා. දුකස බෙදා ගන්න පුළුවන් මනුස්සකමක් තියෙන මිනිස්සු. ඒක තමයි වටින්නේ. ඒක මිල කරන්න බෑ. එමනම් අපේ මාමට බොහොම ස්තුතියි. ඒ තමයි සතුටෙන් වගා කරන දිරියෙන් නැගිටින මේ ගම්මානයේ ඉන්න තවත් අලංකාර සුන්දර ගොවි මහත්මයෙක්. ඔහු WM සුගත බාල මහත්මයා. තව තැනකදී හමු වෙනවා ලස්සන අරුත්බර තොරතුරු ටිකක් ඔබට ලබා දෙන ගමන්. ලක්දෙව් සදේශීය සේවාව මේ ලක්මහුන්ගේ දීර්නාදයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි. අපි දැන් කතා කරොත් මේක තවත් විහිදෙන කාර්යයක් නේ. එතකොට අපි කතා කරනවා වලපනේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් KMGB කැකුලන්දර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම දැන් මේ සමස්ත ක්‍රියාවලිය පුරාවට නිලධාරීන් යොදවීම, ඔවුන්ගේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ඒ වගේම අඛණ්ඩව මේ ව්‍යාපෘති ඉස්සරහට ගෙන යාම සඳහා කොහොමද සහයෝගය ලබා දෙන්නේ? ඇත්තම මම මේ කොට්ටාසේ 2020 තමයි කොට්ටාසේ සහකාර අධ්‍යක්ෂකවරයාට සම්බන්ධ වෙන්නේ මේ වැඩසටහනත් එක්ක. 2018 ඉඳන් මේ ගම විවිධ අරමුදල් ප්‍රභායන් යටතේ විවිධ සංවර්ධන වැඩකටත් එක්ක සම්බන්ධ වෙන ගමක්. විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕන අපි නිලධාරීන්ගේ භූමිකාවත් එක්ක බිම්මට්ටමින් සිට ජාතික තලයේ දක්වා යන ගමනේදී දන්වැලක පුරුක් මෙන්න එකවන්ව සම්බන්ධ වෙලා හිටියොත් තමයි මේ වැඩේ සාර්ථකව අවසාන ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම විශේෂීවම මේ ගමේ ගල්කඩපතන ගමේ දකින්න දේ තමයි දැන් අධීර කීපයක් පසු කරන ඇවිල්ලා ඉන්නේ ගල්කඩපතන ගම. එතෙන්දී ඒ අධීර කීපය තුලදී අපි දැන් යම්කිසි මට්ටමකට ගල්කඩපතන ගම ඇවිල්ලා තියෙනවා. එතෙන්ට එන්න සුන්දර නැහැ. ඒ කියන්නේ ලේසි නැහැ. විවිධ බාධක කම්කටොළු එක්ක තමයි මේ ගමන මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. එතෙන් අභියෝග මැද්දේ මනෝමූලික භාවයන් වෙනස් කරගෙන, ඒ කියන්නේ ධනාත්මකව මිනිසුන්ගේ චින්තනය වෙනස් කරගෙන යන්න නම් මිනිස්සුත් එක්ක තමන්ගේ නිලධාරී භූමිකාවෙන් එහා ගිය කොටසක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම නිලධාරීන්ට. අද දවස තුල අපිට අභියෝගයක් නැහැ
ගල්කඩපතන ගමේ යම්කිසි රජයෙන් යම්කිසි ප්‍රතිපාදනයක් මොනෑම හෝ දෙයක් දෙනවා නම් බය නැතුව මේ ගමේ මිනිසුත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඒ නිසාවෙන්ම අපිට බිම් මට්ටමේ ඉඳන් ජාතික තලය දක්වා මේ ක්‍රියාවලිය ගෙනියන්න හැකියාව ලැබිලා තියෙනවා. හොඳයි අපි දැන් තවත් ඉතාමත් වැදගත් ශේෂ්ත්‍රයක් වෙත අවධානය යොමු කරන්නේ. ඒ තමයි බිම්මල් වගාව. බඳුන්ගත බිම්මල් වගාවෙන් ආර්ථිකය ගොඩනංවා ගන්නා පිරිසක්. මේ ඔබ දකින්න මේ කර්මාන්තය ක්‍රියාත්මක කරන ආකාරය. අපිට පුළුවන් මේ කර්මාන්තයේ ඉන්න කර්මාන්තකරුවෙක් මුණ ගැහෙන්න. අපි බලමු ඇය මොනවද කියන්නේ කියලා. ආයිබෝන්. ආයිබෝන්. ඔබේ නම මොකද්ද? මගේ නම WM ප්‍රියන්තිකා. දැන් මේ බඳුන්ගත බිම්මල් කර්මාන්තය මොකද්ද මේ කියන්නේ? කොහොමද මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට? මෙන්න ලී කුඩු මිශ්‍ර කරන්න ඕනි. ලී කුඩුයි, හාල් නිවුඩුයි, අලුහුණු, කඩල පිටි, මැග්නීසියම් සල්ෆේට් කියලා තියෙන මේ ද්‍රව්‍ය පහම එකට කවලම් කරලා පොට් කරන්න ඕනි. පොට් කරලා තමයි ජීවාණුහරණය කරලා පසුව තමයි බීජ දාන්නේ. ඉතින් දැන් මම මේ සූදානම් කරන්නේ ජීවාණුහරණය කරන්න ඕනි පොට් ප්‍රමාණය. මේ ජීවාණුහරණය කරන්න පැය 3ක් විතර ප්‍රමාණයක තඹන්න ඕනි මේක. ඉතින් තඹලා දිනකින් පස්සේ තමයි බීජ යොදන්නේ. බීජ යොදලා දවස් 21ක කාලයක් 21ක් 30ක් අතර කාලයක් තියන්න ඕනි. ඒකේ දිලීරය පොට් එක පුරාම දුවනකම් විහිදෙනකම්. ඔව් විහිදෙනකම්. ඉතින් ඊට පස්සේ තමයි අපි බිම්මල් අස්වන නෙලීම සඳහා සුදුසු ස්ථානෙට යොදන්නේ. හොඳයි දැන් කාන්තාවක් විදිහට මේ කර්මාන්තය කරද්දී කොහොමද ආදායම? බිම්මල් පොට් 100ක් කරොත් ආදායම රුපියල් 10000කට වගේ යන්න පුළුවන්. ඉතින් අර ලීකුඩු ප්‍රශ්නයක් තියෙන අපි ගම්පොලෙන් වගේ දුරකින් ගේන්නේ. ඉතින් ඒ ගෙනාවහම සාමාන්‍ය ජීවත් වීමට සුදුසු ආදායමක් ගැනීමට පුළුවන්. හොඳයි මේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ ලැබුණු මේ සහයෝගය ගැන මොකද හිතෙන්නේ ඔබට? ගොඩාක් සතුටුයි මේ රජයෙන් කරගෙන යන ව්‍යාපෘතියෙන්. මට මේ විදිහට ආදායමක් සොයා ගැනීමට අපේ රාජ්‍ය නිලධාරීන් ගොඩාක් උදව් කරා. ඉතින් ගොඩාක් සතුටින් කියනවා මං මේ වාගේ නිලධාරී ඉන්නකම් ගමේ දුප්පත් මිනිසුන්ට හයියක් කියලා. ඉතින් ජීවත් වීමට අපහසුතාවයක් නැහැ මේ වගේ ව්‍යාපෘතිත් එක්ක. හොඳයි තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. හොඳයි අද සුමාර්ථ සංවාද මණ්ඩපයයි පටිගත කරනු ලබන්නේ විශේෂයෙන්ම ගමක් ඇතුළේ ඉඳලා ගමේ විහාරස්ථානයේ ඉඳලා ඒ තමයි ගල්කඩපතන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිටි නිසා සමහරට ඔබට මේ අහනකොට ශ්‍රවණ බාධාවන් නැත්නම් බාධාවන් කියන්නේ බාධාවන් නොවන එනමුත් විවිධ ශබ්දයන් ඇහෙන්නට පුළුවන්. අපි ඒවා සමසිතින් විඳ ගන්න ඔබට ආරාධනය කරනවා. දැන් ගමේ ග්‍රාමනිලධාරීතුමා කියන්නේ විශේෂයෙන්ම තවත් වැදගත්ම කොටසක්. හොඳයි දැන් ගමක ග්‍රාමනිලධාරීතුමන්ට විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් ගමේ ඉන්නවා. ඒ හැමෝටම විශාල වගකීමක් තිබෙනවා. ඒ වගේම ඔවුන් තමයි ජනතාවට සමීපව වැඩ කරන්නේ. අපි ඒක ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා ඔවුන්ගේ සහයෝගය ලැබෙනකොට ජනතාව සතුටින් ඉන්නවා වගේම නොලැබෙනකොට චෝදනාත් ලැබෙනවා. ඒ දෙකම ඉඳ ගන්නට අවශ්‍යයි. හැබැයි අපි මෙහි ආවට පස්සේ දකින දෙයක් තමයි ලංකාවේ බොහෝ තැන්වලත් අපි දකිනවා. හැබැයි මෙහෙත් අපි දකිනවා මේ නිලධාරීන්ට ඉතාමත්ම කිට්ටුවෙන් ජනතාව ආදරයෙන් දෙපාර්ශ්වයට ආදරයෙන් සමගි සම්පන්නව වැඩ කරන ආකාරය. දැන් අපි කතා බහ කරන්නේ ගල්කඩපතන ග්‍රාම නිලධාරීතුමන් තුෂාන්ත කොඩතුවක්කු මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්. දැන් මොකද හිතෙන්නේ මේ වෘත්තීය කරන ගමන් මේ ප්‍රදේශයේ මේ කොට්ටාශය ඔබේ වැඩ කරද්දී මේ නිෂ්පාදන කර්මාන්තවල ඉන්න ජනතාව දිරිමත් කරද්දී ඔවුන්ගේ කර්මාන්ත නගා සිටුවද්දී ඔබේ හැඟීම මොකද්ද? මම වෘත්තීකෙක් විදිහට ග්‍රාම නිලධාරී විදිහට ඔබතුමා ප්‍රශ්නෙට ඍජුවම පිළිතුරක් දෙනවා. පළමුවම මට ගොඩක් සතුටුයි සහ ආඩම්බරයි. මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉදිරිය දෙනවා. ඒත් එක්කම මේ මෙතෙන්ද එන්න ගමක් ගන්න ගොඩක් අමාරුයි. සහ අත්දැකීම් කියන ඒවා වගේ තමයි අපි ඉගෙන ගන්නෙ. ඉතින් ගල්කඩපතන කියන එක අපි හදන්න සහ මේ මට්ටමට ගේන කියන හීනේ අපේ ආවේ 2016 වගේ නම්. එතකොට අපි 2016 තමයි ගල්කඩපතනට අපි දැක්මක් මෙහෙවරක් ඔය දෙක හදාගත්තේ. ඒකෙදී මම කියන්න ඕනේ ගමේ වැඩ කරපු හැම නිලධාරියෙක්ම සහ ගමේ විහාරස්ථානයේ නායකත්වයේ මූලිකවම මේ වැඩේට බලපෑව සහ ගමේ මිනිස්සු මේ දේ කරන්න සූදානම් වෙලා හිටියේ. ඉතින් මේ වාගේ ගමක වැඩ කරන්නත් මම මුලින් කිව්වා වගේ පිනක් තියෙන්න ඕනේ. මොකද ගල්කඩපතන හැදුනේ එහෙම විශේෂ වූ සැලසුමකින්. හොඳයි මේ දිරිමත් මිනිස්සුන්ගේ නැගිටීම ඊටමත්ම ඉහළ වශයෙන් ආර්ථික මට්ටමේ. අපි දන්නවා මුදල් නැතුණා මොකුත් කරන්න බෑ. ඒ නිසා අපි හරි පාරෙන් මුදල් හොයන්නට අවශ්‍යයි. රටට ගමට ආර්ථිකය හදාගන්න වගේම මෙතනින් එහාට ගිහිල්ලා අපේ ආදායමක් වැඩි කරගන්න පුළුවන්. මම දැක්ක මේ සංකල්ප වල තියෙන අපේ සහාපතිතුමත් කිව්වා කතා කරද්දී මේ ඩොලර් ගමට ගේන්න. ඒ වගේම ආර්ථිකය ගමෙන් හදන්න. කොහොමද හිතත්තේ? ඔව් ඒක බොහොම පැහැදිලි. අපේ මහදේශාපතිතුමා ගත්තාම මහදේශාපතිතුමා නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරන්නේ මේ තියෙන ආර්ථික
අර්බුදයෙන් ගොඩ එන්න නම් විශේෂයෙන් විදේශීය මුදල් ඒකක වලින් තමයි අපි මුදල් හොයන්න ඕනේ. ඒකෙදි ගොඩක් වෙලාවට එතුමා අදහස් කරන්නේම අපනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ අපනයන අභිමුඛ කරගත් නිෂ්පාදන බිහි කිරීම. ඒකෙදි මම හිතන්නේ ගල්කඩපතන ගමක් විදිහට ගත්තාම විශේෂයෙන් පුද්ගලයෝ හදන්නේ අපි හිතන්නේ සංකල්ප. අපිට ඇත්තටම හොඳ සංකල්ප ටිකක් අපිම හදාගත්තා සහ අපිට බිහි වුණා. ඊළඟට ඒ සංකල්ප සැලසුම් විදිහට එළියට එනවා සහ ඊට පස්සේ ක්‍රියාදාම විදිහට එළියට එනවා. මම හිතන්නේ ඔය පියවර 3 බොහොම සාර්ථකව ගල්කඩපතන කරා. මම ඔබතුමාට එක දෙයක් කියන්නම් දැනට ලංකාවටම දැනගන්න. අපේ දැන් වර්තමාන සංකල්පය තමයි වැඩ කරන බිමක් ආහාරින් සපිරි හෙටක් ඩොලර් හොයන ගමක්. මේ සංකල්පයට යන්න අපිට තනියෙන් බෑ. එතකොට මේ සංකල්පයට යන්න රාජ්‍ය නිලධාරී විදිහට වගේම විශේෂිත වූ ආයතනවල සහ තාක්ෂණික උපදේශ ගන්න විශේෂිත ආයතනවල අපිට සහයෝගය අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙලාවට බොහොම මම ආඩම්බරෙන් කියනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මේ වෙනකොට අපිට මේ සංකල්පයට යන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන අවසන්. හොඳයි දැන් සංවර්ධන නිලධාරීතුමා හෝ තුමිය ගමක තවත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. අපිත් එක්ක ඉන්නවා දැන් සංවර්ධන නිලධාරී නදීකා රණසිංහ මහත්මිය. ඇත්තටම දැන් මේ හැදෙන ගම ඒ තුල හැදෙන අපේ රටේ ආර්ථිකය මෙන්න මේ ක්‍රියාවලිය තුල ගමේ ජනතාවගේ හැසිරීම උනන්දුව කැපවීම සහ ඔබේ දායකත්වය කොහොමද? ගොඩක් කියන්න සතුටුයි. අපි කලින් ගමට එනකොට මිනිස්සු නිදාගෙන හිටියේ. මිනිස්සු අත්බැඳගෙන හිටියේ වැඩක් කරන්න අකමැතිව ඒ විදිහට තමයි හිටියේ. හැබැයි අපි ආවට පස්සේ මිනිස්සු ඇහැරුණා. ඒ කියන්නේ අපි ආකල්පීමේ වශයෙන් එයාලගේ අර ඔලු හොදනවා කියන්නේ ඒ වැඩේ අපි කරා. ඉතින් ඒකෙන් හින්දා අපේ මිනිස්සු ඒ කියන්නේ අපි දැන් කියපු ගමන් ඒ වැඩේ කරන්න තරම් මෙයාලගේ ඔලු හැදිලා තියෙන්නේ. ඉතින් එක හඬට හැමෝම ඉන්නවා. කවුරුත් අර අත බැඳගෙන ඉන්න කැමති නැහැ. පොඩි පොඩි වැඩ කරලා අපිට ඇවිල්ලා කියනවා මිස් මේක කරන්නද? ජීස් මහත්තයා මේක කරන්නද? නායක හම්දුනේ මේ දේ කරන්නද? කියලා අපේ හැමෝගෙම අහනවා. ඉතින් ඒක ඇත්තටම ආඩම්බරයි. ඉතින් පුංචි දෙයක් කරපුවාම අපි ඒ දේ අගය කරනවා. ඒ වගේම අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් දෙන තල්ලුව ඊට වඩා වැඩි. එතකොට අපිත් අර නිලධාරී විදියට ගොඩක් උද්‍යෝගයෙන් මිනිස්සුත් එක්ක අපි වැඩ කරනවා. ඉතින් අපිට මේ ලැබුණු මානව සම්පත කියන එක අපිට ඇත්තටම මහා ලොකු සම්පතක් මේ වෙලාවේ. මොකද මං හිතන්නේ අපේ මිනිස්සු අපේ ගමේ මිනිස්සු අඩියක් හරි ඉස්සරහට තියලා තියෙන මේ ආකල්පෙම වශයෙන්. ඉතින් යමක් කරලා මෙයාලා දිනු වෙන්න ඕනි කියන එක තමයි මෙයාලගේ හිතවල තියෙන්නේ. හොඳයි දැන් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල තවත් ග්‍රාමීය ආර්ථිකය නගා සිටවන තැනක අපි ඉන්නේ. ඒ තමයි ඔබට අපිට අවශ්‍ය වෙන පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කරගන්න කොහොමද? කොහොමද අඩු වියදමකින් මේක නිර්මාණය කරගන්නේ? එතකොට ගණුම් කරුවාට කොහොමද ලාභයක් සහිතව දෙන්නේ? ඒ දෙන ගමන් තව කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? අපිත් එක්ක ඉන්නවා මේ කර්මාන්තයක් ආරම්භ කරපු කෙනෙක්. අපි කැමති ඔබේ නම ඔබෙන්ම දැනගෙන කර්මාන්තය කොහොමද ආරම්භ කරේ කියලා විස්තර දැනගන්න. ආයිබෝන්. මම සුගත් ප්‍රසන්න. මම නූලේ CTB වැඩ කරන්නේ. මගේ නෝනා තමයි ඉතින් මේ සම්පූර්ණ මේක හැන්ඩල් කරන්නේ. මුලින්ම මේ ව්‍යාපාරයේ මම තමයි මේ ගෙදරට ගෙනාවේ. ඒ කියන්නේ මේ ටවුන් එකේ බෑග් එකක් දැකලා ඒ බෑග් එක ගෙනාලා මම අහුව නෝනාගේ මේක අපි කරමුද මේක හදමක් හොයන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඊට පස්සේ නෝනා වල්ලා නෝනා වෙනුවට කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ අපි ඒක ගලවලා බෑග් එක ඔය බල්ලා කරලා ඊට පස්සේ නෝනා කිව්වා එහෙනම් මේක බෑග් එක මහන්න පුළුවන් කියලා මට කොළඹ ඉරිදගෙනත් දෙන්න කිව්වා. ඉතින් ඒ බෑග් මහලා අපි අපේ ගමේ කඩවල වලට අල්ලපු ගමේ කඩවල වලට දාගෙන කරගෙන ගියා. අපි දැන් ටවුන් එකට ගිහිල්ලා ප්‍රධාන කඩවල වලින් ඉල්ලනකොට ඒ කට්ටිය කියනවා ඇඩ්‍රස් එක ගාලා print කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි හෝමාගම තියෙනවා මේ ඔය print කරන තැනක්. ඊට පස්සේ මායි මගේ නෝනායි මේ රෙදි ගෙදර ගෙනල්ලා කටින්නේ කරලා ආයේ ඒ ටික රෙදි ටික අරන් යනවා හෝමාගම. ඒ කියන්නේ වලපනේ ඉඳන් හෝමාගම ගෙනියනවා. හෝමාගම ගෙනියනවා බස් එක දාගෙන. ඊට පස්සේ අපේ ගමට ආවා ඉස්සලා සරත් ඒකනාග මෙතුමා. එතුමා ඇවිල්ලා අපි අර
ඒ දවස්වල තිබ්බේ අර මැෂින් දැකලා අපි අම්මලා පාවිච්චි කරන මැෂින් දැකලා එතුමා තමයි එයා පුද්ගලික මැෂින් තමයි ගෙනත් දුන්නේ අපිට ජුකි මැෂින්. ඒක නවත් අපි නෝන දැන් එතකන්වත් මේ ජුකි මැෂින් පාගලවත් නැහැ. ඒ කොයි කාලෙද? දැන් අවුරුදු 3කට 3මාට ඉහතදී. ඊට පස්සේ ඒ අර අපි ඊට පස්සේ අර විදියට කරගෙන ගියා. දැන් කී දිනක් වැඩද? මුලින් නම් මේ මගේ නෝනයි මගේ නංගි වැඩ කරේ. ඊට පස්සේ 4 දිනක් වුණා. ඊට පස්සේ 7 දිනක් වුණා. විශේෂ අවශ්‍යතා තියෙන ළමයෙකුත් තවත් වැඩ කරා. 7 දෙනයි මමයි පුතයි 9 දෙනෙක් අපේ තාත්තිය අම්මි වෙලව 11ක් වගේ ෂිෆ්ට් වුණා. දැන් ඔබත් මුදලක් හොයලා ඒ වගේම වෙනත් කෙනෙකුට රැකියාවක් ලබා දෙන තැනක් මෙතන. රටේ ජනතාවට අපිට කියන්න පුළුවන් හොඳ පණිවිඩයක්. දිරියෙන් මහන්සි වෙනවා නම් කොහොමද ඉලක්කයක් ජය ගන්න? ඔස්සර ඉස්සරහ කැපවීම තියෙන්න ඕනේ. අදිෂ්ඨාන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇත්තටම ගොඩක් මේ මහන්සි වෙන්න ඕනේ මේ ගමන යනකොට මේ ඇත්තටම මේ දැන් මේ ව්‍යාපාරය හරහා තවත් ව්‍යාපාරයක් මේ සම්බන්ධ මේ ව්‍යාපාරයට. ඒ කියන්නේ දැන් කමියුනිකේෂන් එක හැදිලා තියෙනවා ගේ ඇතුලේ. අර කොරෝනා කාලේම අපේ ගමට සෑහට වටන ගොඩක් ඒ කියන්නේ ෆොටෝකෝපියක් ගන්න විදියක් නැහැ. ඒ දවස්වල මේ ළමයිට ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක මේ ව්‍යාපාරය හරහාම ඔටෝම ෂිෆ්ට් වුණ තවත් ඒක පැත්තක්. ඕනම කෙනෙකුට අල්ලගෙන ඉන්නවනම් ටච් එකේ ඉන්නවනම් දෙයියනේ කියලා ගමනක් යන්න පුළුවන්. දැන් මේ ව්‍යාපාරය වැඩලා තිබ්බත් කමියුනිකේෂන් එකෙන් අපිට දෙයියනේ කියලා කීයක් හරි මේ පැත්ත හැදිලා තියෙනවා. කම්මැලිකම ඉන්නේ නැතුව මහන්සියෙන් වැඩ කරොත් ජීවිතේ ජය ගන්න පුළුවන් කියන පණිවිඩය ඔබතුමා අපිට ලබා දෙන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳ අපේ හඳුනන අවසන් වශයෙන් අපිට ගත්තොත් ගමක් හැදෙන්න විශේෂයෙන්ම ධර්මානුකූල පරිසරයක් නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම වඩාත් සාර්ථක අර්ථවත් ආර්ථික ක්‍රමයක් බුදුදහමේ තාම පැහැදිලිව නිර්වචනය කරලා තිබෙනවා, පැහැදිලි කරලා තිබෙනවා. යහපත් මාර්ගයෙන් මුදල් උපයන්න, සමගි සම්පන්නව ඉන්න, අනේකාට සලකන්න. මෙන්න මේ කාරණා පිළිබඳව වහන්සේට මොකද්ද කියන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයේදී අපට උන්වහන්සේගේ බුද්ධ දේශනාවේ මේ ජීවිතයේ දියුණු පමුණු කරගන්න විදිය පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා අපට උන්වහන්සේගේ ධර්මයේ අනුගමනය කරමින් අපේ ආර්ථික මට්ටම ඇත්තටම ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක අපිට විහාරස්ථාන මගින් යම් තාක් දුරට සිද්ධ කරන්න පුළුවන්. ඒ අනුශාසකත්වයෙන්. ඒ නිසා අපි පුළුවන් මට්ටමින් අපේ ඒ දායක දායිකාවන් දැනුවත් කරමින් ඒ අයට අවශ්‍ය ආගමික අනුශාසනා සිද්ධ කරමින් ඒ සඳහා ඒ වගේම බාහිර අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් වෙනත් විදිහේ උපකාරයන් සිදු කරමින් ඒ අයගේ ආර්ථික මට්ටම් ගොඩනැගීම සඳහා අපි කටයුතු සිද්ධ කරනවා. එහෙම අපේ හඳුනන. ඒ වගේම දැන් අපේ නිෂ්පාදන කණ්ඩායම කොළඹ සිට ඇවිල්ලා විශාල වශයෙන් මහන්සි වෙලා මේ සියලු දේවල් එක්ක එකතු වෙලා ඔවුන් තෙරේ නොපෙනෙන විශාල කැපකිරීමක් කරනවා. අපි ඒ ගැන සිහිපත් කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ සිහිපත් කිරීමත් එක්කම මා කැමති අපේ දිසාපතිතුමාට යොමු වන්න. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ අපි මේ කතා කරේ ග්‍රාමීය කෘෂි කර්මාන්තය පිළිබඳව, ගම හැදෙන හැටි පිළිබඳව. නමුත් ජාතික වශයෙන් ගත්තම සංචාරකයන් වැඩියෙන් පැමිණෙන තැනක් මේ. අපි දන්නවා අපේ රටේ ආර්ථිකය අමාරු තැනක තියෙන්නේ. ඉන්ධන ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න අපිට තියෙනවා. ඒ නිසා මේ නුවරඑළිය කොහොමද දැන් පිබිදෙන අලුත් රටකට ගමන් කරන්නේ? ඒ සඳහා කොහොමද ඔබතුමාගේ කාර්යභාරය මේ දවස්වල සිදු කරන්නේ? අපි මම කලින් කිව්වා වගේ දැඩි ආර්ථික අර්බුදයක ඉන්න අවස්ථාවක්. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ අර්බුදය අපි ආශිර්වාදයක් බවට පත් කරගන්න. ලෝකයේ හැමතැනකම ගැටුමක් ආරම්භ වුණ තැනක අර්බුදයක් ඇති වුණ තැනක තමයි අලුත් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා නුවරඑළිය සංචාරක පාරාදීසයක් අපි දැනට සැලසුම් කරලා තියෙනවා. නව සංචාරක ස්ථාන, සංචාරකයන් නැරඹිය හැකි අලුත් ස්ථාන ටික හඳුනාගෙන මේ ස්ථාන නම් කරලා ප්‍රසිද්ධ කිරීමට ඒත් එක්කම දෙවෙනි කාරණාව හැටියට සංචාරකයෙකුට නුවරඑළියට ආවට පස්සේ කරන්න ක්‍රියාකාරකම් තියෙන්න ඕනේ. ඇත්තටම සංචාරකයන් නුවරඑළිය රැඳෙන රාත්‍රී ගන්න ඉතාමත්ම අඩුයි. සංචාරකයන් අපිට මුදලක් උපයා ගන්න පුළුවන්නේ ඔහු අපි තුල රැඳෙන රාත්‍රී ගාන වැඩි කරගත්තොත්. ඒක වැඩි කරගන්න පුළුවන්නේ දවස පුරා ඒ අය කැමැති විදිහේ ක්‍රියාකාරකම් ටිකක් හදනවා නම් අපි දැන් ඒකට අත ගහලා තියෙනවා. මේ වෙනකොට ගොඩක් අය නුවරට එන්නේ S2කින් බලා ගන්න. අපේ තියෙන භූමියේ තියෙන ආකර්ෂණීය ගහකොළවල මල් එළවලු පළතුරු සත්තු ඔය ටික බලාගෙන ඊට අමතරව ඔවුන්ට කරන්න පුළුවන් කැමැත්ත තියෙන විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය විශේෂයෙන්ම ගෙගිරි ව්‍යවස්ථිතව අපි දැන් නිර්මාණය කරමින් ඉන්න ඉදිරි කාලෙ තුල මම විශ්වාස කරනවා අපි කියන්නේ සාමාන්‍යයෙන් සංචාරකව එක අප්‍රේල් නැත්නම් අගෝස්තු වලට එනවා කියන්නේ එහෙම නොවි අවුරුද්ද පුරාම සංචාරකයන් ගෙන්නා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් අපි දැන් ආරම්භ කරලා තියෙනවා. අද සුභාර්ථී සංවාද මණ්ඩපයේ අපේ පටිගත කළේ නුවරඑළිය වලපනේ ගල්කඩපතන ග්‍රාමනිලධාරී වසමේ සිට. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික තත්ත්වය දිහා බලද්දී වැඩ කරමින් දිරියෙන් මහන්සි වෙමින් Tamanගෙම ශ්‍රමය වපුරවලා ගමට Tamanට මෙන්ම රටට ආදායමක් උපයන්න මහන්සි වෙන පිරිසක් තමයි මෙහි ඉන්නේ. ඉතින් මේ සුන්දර පරිසරයේ අපි හතර වටේ ඇවිදිනකොට ඒ ග්‍රාමයේ ගමන් කරන විට විශේෂයෙන්ම නිවහනට ගමන් කරලා ඒ කර්මාන්තකරුවන්ගේ කර්මාන්තයන් දිහා බලද්දී
දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඔවුන්ගේ මහන්සිය, උත්සාහය ඉතාමත් හොඳින් ඔවුන් ආර්ථිකයේ බවට පත් කරගෙන තිබෙනවා. ඉතින් මේ වගේ හැමෝටම කරන්න පුළුවන් නම් රටක් කොයිතරම් දුරට සමෘද්ධිමත් කරන්න පුළුවන්ද, සෞභාග්‍යමත් කරන්න පුළුවන්ද කියලා අපිට හිතෙනවා. ඉතින් කොහොම නමුත් තමන්ගේ නිෂ්පාදන කර්මාන්තය ඉහළට නංවලා ආර්ථිකය වඩාත් ඉහළ මට්ටමකට ගෙනල්ලා තමන්ගේ දරුවන්ට හොඳ ආහාර වේලක් ආර්ථිකයක් හදනවා වගේම ඒ තුලින් රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා දෙන්න විදේශීය ආදායම් ගේන්න පුළුවන් මට්ටමකට මේ කර්මාන්ත දියුණු වෙමින් තිබෙන බව තමයි දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය නිරන්තරයෙන් පවසා සිටි අපිට දක්නට ලැබෙනවා මේ මහන්සියේ ප්‍රතිඵලය ඉතාම හොඳින් මේ මොහොත වලටත් ඔවුන් නෙලාගෙන තිබෙනවා. ඉතින් මෙවැනි ගම් ලංකාවේ තිබෙනවා. තවත් ඒ වගේ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙන අපි ඉස්සරහට සුභාරතී සංවාද මණ්ඩපයෙන්. කෙසේ නමුත් අපි අද සමුගන්න සූදානම් මේ සංවාද මණ්ඩපයේට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලවඩ මහතුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයේ සහභාගී වුණා. ගෞරවනීය මහා සංඝරත්නයේ වුණා. ඉතින් මේ හැමෝටම ස්තුතියි. අද සුභාරතියෙන් අපි මේ රටට කියන්නේ මහන්සි වෙලා වැඩ කරන දිරියෙන් ජීවිතේ ජය ගන්න රටේ ආර්ථිකේ නංවන පිරිසක් උත්සාහ කරමින් තමන්ගේ ජයග්‍රාහී තලයට ආපු ගමන් මඟ පිළිබඳව. එමනම් අපට සමුගන්න අවසරයි අද සුභාරතී සංවාද මණ්ඩපයෙන්. අද සුභාරතී සංවාද මණ්ඩපයේට නිෂ්පාදන සහාය සසින්දු පන්සිලු. අද සුභාරතී නිෂ්පාදනය ශාන්ති වීරසිංහ උමන්දා කුමාරි මහගෙදර සමග සුධර්මිකා විජයරත්න. මම සංජය මදුසංක මුතුමුනේ. ජයග්‍රාහී සුබ දවසක් ඔබ සැමට. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී
අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලන